නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ ලෝකේ ඇත්ත දේශනා කළේ. ඉතින් උන්වහන්සේ පින්වත්නි කිසි දෙයක් සැඟෙව්වේ නැහැ. මේ ජීවිතේ උන්වහන්සේට අවබෝධ වූ ඒ සත්‍යය ඒ අයුරින්ම මේ මිනිස්යන්ට දෙවියන්ට කියලා දුන්නා. මේ සත්‍ය අවබෝධ කරගත්තු අය ආයේ මේ ඉපදෙන්නේ මැරෙන සංසාරේ දුක් විඳින්නේ නැහැ. මේකෙන් ඈතර වුණා. දැන් මේ සත්‍ය සසරෙන් ඈතර කරවන්න අපට බුදුරජාණන් වහන්සේ වදාළේ මොන ධර්මයේද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. අපේ ජීවිතය ගත්තොත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට බොහොම කලාතුරකින් තමයි අහන්න ලැබෙන්නේ. අපේ ජීවිතයේ අපිට නොයේ දේවල් මතක තියෙනවා. අපි අතීතයේ දේවල් තනි වෙච්ච වෙලාවට අපි බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ චතුරාර්ය සත්‍ය නෙවෙයිනේ. අපි අතීතයේ කියපු දේවල්, කරපු දේවල්, කාපු බීපු දේවල්, සම්දු සරුවල්, ඇවිදපු දේවල්, මේවා තමයි නානාවිද දේවල් තමයි අපිට මතක් වෙන්නේ. ඒ අපේ ස්මරණේ තැන්පත් වී තිබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මතක තබා ගැනීමට දෙයක්. ඒ තමයි චතුරාර්ය සත්‍යය. උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණා එක. අද අපි මේ ඉගෙන ගන්නේ දේශනාව ဒုတိ ය ධාරණ සූත්‍රය. ධාරණය කරගෙන සිටිනවා කියන්නේ මතක තබාගෙන සිටීමයි. දැන් එතකොට අපි දන්නවා උන්වහන්සේ දේශනා කළ අපිට මතක් කරන්න එපා කිව්වා. අසවලා මට බැන්නා. අසවලා මට ගැහුවා. අසවලා මගේ දේ පහර ගත්තා. මේ දේවල් මතක් කරන්න එපා කිව්වා. ඒව මතක් කරන්න එපා කිව්වේ. ඒවා මතක් කරන්න සිතේ වෛරය ඇති වෙනවා. මේ වෛරය ඇති වෙන එක හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ වදාළේ ඒවා මතක් කරන්න එපා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්න කියලා කියාපු දේ භික්ෂුන් වහන්සේ ළඟෙන් අහනවා. මහණෙනි, තථාගතයන් විසින් චතුරාර්ය සත්‍යයි දේශනා කරලා තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ මතක තබාගෙන ඉන්නවද කියලා ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ චතුරාර්ය සත්‍ය මා මතක තබාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, යතා කතම් පනතම් භික්ඛු ධාරේසි මයා චත්තාරි අරි සත්‍යානි දේශිතානි. පින්වත් භික්ෂුව, මා විසින් පවසන ලද ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔබ මතක තබාගෙන සිටින්නේ කොහොමද? එතකොට මේ ස්වාමීන් වහන්සේ ඊටාම යහපත් පිළිතුරක් දෙනවා. කියනවා, දුක්ඛං කෝහං බන්ති භගවතා පඨමං අරිය සත්‍යං දේශිතන්ති ධාරේමි.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ධාරණය කරගෙන සිටිනවා. මම මතක සබාගෙන සිටිනවා මෙහිම. භාග්‍යතුන් වහන්සේ විසින් පළමුවෙනි ආරි සත්‍යයක් වදාලා. ඒ පළමුවෙනි ආරි සත්‍යය වනාහි දුකයි. දුක නම් වූ ආරි සත්‍යයයි. ඊළඟට ස්වාමීනි මම මෙහෙමයි මේ පළවෙනි ආරි සත්‍ය ගැන දකින්නේ. ලෝකේ යම්කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ වෙනත් කවුරුන් හෝ කියනවා නම් මෙහෙම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් පළමුවෙනි ආර්ය සත්‍යයක් දේශනා කළා. මම මේ ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරනවා. කරලා මම වෙන දුක්ඛාර්ය සත්‍යයක් පනවනවා කියලා මේ ලෝකේ කිසිවෙකුටත් ඒක කරන්න බෑ. එහෙනම් එදත් බෑ ඒක කරන්න, අදත් බෑ, හිතත් බෑ. එතකොට බලන්න මේ ඒ කාලේ හිටපු ශ්‍රාවකයෝ කොයිතරම් බලවත් විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය පිළි අරගෙන තියනවාද? කොයිතරම් ප්‍රබල විදිහට ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන චරිතවල ලක්ෂණේ නේ. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා දරාගෙන සිටිනවා භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි ආරි සත්‍යයකුත් දේශනා කළ බව. ඒ දෙවෙනි ආර්ය සත්‍යය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. භාග්‍යවතුන් වහන්සේ මම එහෙම දරාගෙන සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් මෙහෙම කිව්වොත්, කවුරු හරි ශ්‍රමණෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, කවුරුන් නොවේවා, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලා යමක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැවසුවාද, ඒ දුක්ඛ සමුදය මා ප්‍රතික්ෂේප කරනවා. කළ වෙන දුක්ඛ සමුදයක් පනවනවා කියලා මේ ලෝකයේ කිසිවෙකුටවත් ඒක කරන්න බෑ. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මතක තබාගෙන සිටිනවා භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි ආර්ය සත්‍යකුත් වදාළ බව. ඒ තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කවුරුන් හෝ ශ්‍රමණෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, කවුරුන් හෝ කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් විසින් පෙන්වා දෙන මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට මම පිළිගන්නේ නෑ. මම තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට වෙනත් දුක්ඛ නිරෝධයක් පනවනවා කියලා ලෝකේ කිසිවෙකුටවත් මේ කරන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සතරවෙනි ආර්ය සත්‍යයක් මේ ලෝකේ දේශනා කොට වදාලා. ඒ සතරවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඒක ඒ විදිහටම දරාගෙන ඉන්නවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මම හිතනවා, මෙයා කියනවා මේ ස්වාමීන් වහන්සේ කියන මම හිතනවා මේ ලෝකේ දෙවියන් බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත ලෝක කිසිවෙකුටත් මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරලා වෙනත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයක් පනවනවා කියන එක කිසි දවසක විය නොහැකි දෙයක්. දැන් බලන්න මේ විදිහට කෙනෙකුට අද කාලේ අභිමානින් එක්කෙනෙකුට කියාගන්න හයියක් තියනවද? දැන් අපි ඔය දුක නෙමෙයි වෙනත් දුකක් කියනවා. එහෙමත් එකක්ද කියලා ඒක පාට මොකද වෙන්නේ? හිත ගැස්සෙනවා. ඒ මොකද හේතුව? ශ්‍රද්ධාවේ හිත පිහිටන්නේ නැහැ. දැන් ඔය දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නෙමෙයි වෙන ක්‍රමයක්, වෙන නිරෝධාර්ය සත්‍යයක් තියෙනවා. ඔය මාර්ගයෙන් නෙමෙයි වෙන මාර්ගයක් තියෙන කීප ගමන් හිත ගැස්සෙනවා. ඇයි එහෙම හිත ගැස්සෙන්නේ? මේ ශ්‍රද්ධාවේ පිහිටන්නේ නැති නිසා. දැන් බලන්න මේක මිනිස්යාගේ පරිහානිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළයි ස්වාමීන් වහන්සේට සාදු සාදු භික්ඛු, පින්වත් භික්ෂුව ඊටා හොඳයි, ඊටා හොඳයි. සාදුකෝ ත්වම් භික්ඛු ධාරේසි මයා චත්තාරි අරිය සත්‍යානි දේශිතානි. පින්වත් භික්ෂුව මා විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ඔබ දරා සිටින අයුරු ඊටා හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
දුක්ඛං කෝ භික්ඛු මයා පඨමං අරිය සත්‍යං දේශිතං. පින්වත් භික්ෂුව ඔබ හරි. මම පළවෙනි ආර්ය සත්‍ය හැටියට පැවසුවේ දුක්ඛ නම් ආර්ය සත්‍යයි. තථානන්දාරේහි ඒ විදිහටම මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කියනවා ඒ විදිහටම මතක තබා ගන්න මා විසින් දුක්ඛාර්ය සත්‍ය දේශනා කළා. ඒක පළමුවෙනි ආර්ය සත්‍යයි. ඒක ඒ විදිහටම මතක තබා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා භික්ෂු යම් කිසි කෙනෙක් ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කවුරුන් හෝ කියනවනම් ශ්‍රමණ ගෞතමයන් විසින් පළවෙනි ආර්ය සත්‍යයි කියලා දුක්ඛාර්ය සත්‍ය පෙන්වා දුන්නා. මේක මම ප්‍රතික්ෂේප කළා. වෙන දුක්ඛාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය හරියට පනවනවා කියලා ලෝකෙ කිසිවෙකුටවත් මේක කරන්න බෑ කියනවා. දැන් බලන්න පින්වත්නි මෙවැනි උස්සඩින් පැවසූ දෙයක් අද ලෝකේ කිසිවෙක් නොදන්නා කිසිවෙක් නොපවසන කිසිවෙකුටත් නොවැටහෙන දෙයක් බවට පත් වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් භික්ෂුව මා විසින් දෙවෙනි ආර්ය සත්‍යයක් හැටියට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනා කළා. ඒක ඒ විදිහටම ඔබ දරා ගන්න. මේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරලා වෙන දුක්ඛ ආර්ය සත්‍ය ලෝකයේ කිසිවෙකුටවත් පනවන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මා විසින් තුන්වෙනි ආර්ය සත්‍යයක් හැටියට පැවසුවේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඒ විදිහටම ඔබ දරා ගන්න. මේක තුන්වෙනි ආර්ය සත්‍යයි කියලා. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කවුරු හරි කෙනෙක් කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් විසින් පවසන ලද මේ දුක් නිරුද්ධ වීම තුන්වෙනි ආර්ය සත්‍යයි. මම මේ ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරනවා. මම වෙන ආර්ය සත්‍යයක් පනවනවා කියලා ලෝකේ කාටවත් කරන්න බෑ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය පින්වත් භික්ෂුව මා විසින් පවසන ලද සතරවැනි ආර්ය සත්‍යයි. ඒ අයුරින්ම දරා ගන්න. මේක ලෝකේ කාටවත් විනාශ කරන්න බෑ. අපපතිවත්තියම්. එතකොට ලෝකේ කිසි කෙනෙකුට ඒක වෙනත් ක්‍රමයකට හරවන්න බෑ. මේක ධර්ම චක්‍රය. පින්වත්නි මේ ලෝකේ පුරාවට තියෙන්නේ මේ මිනිස්යාගේ දුක් කඳවුනාගෙන කතා කරනවනේ. අපිට රස්සාවල් නැහැ. අපිට ඇඳුම් නැහැ. අපිට ගොවිතැන්පත් නැහැ. අපිට නිවාස නැහැ. අපිට ලයිට් නැහැ. අපිට පහසුකම් නැහැ කී තමන්ට ඉස්මතු වෙන දුක නොඑක් අයුරින් ලෝකේ කතා කරනවා. එතකොට මේ දුකට හේතුව ලෝකේ නොඑක් අයුරින් විග්‍රහ කරනවා. මේකට අරක කරන්න, මේකට මේක කරන්න, මේකට මේක කරන්න කී වෙනත් දුක්ඛ සමුදයක් ලෝකේ කතා කරනවනේ. ඊට පස්සේ ලෝකේ කතා කරනවා දැන් හරි දැන් අපේ දුක ඉවරයි කියලා. වෙනත් දුක්ඛ නිරෝධයක් ලෝකේ කතා කරනවා. ඒ වගේම ලෝකේ කතා කරනවා මේකට මේක කරමු. මේකට මේක කරමු. මේකට මේක කරමු කියලා මාර්ගය කතා කරනවා. හැබැයි මේ සියලු දෙනාම එක ආර්ය සත්‍යයක්වත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට එක භික්ෂුවක් පැමිණෙනවා. පැමිණලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාව කියලා කියනවා. කුමක්ද මේ අවිද්‍යාව? පින්වත් භික්ෂුව දුක්ඛාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? මේ තමයි අවිද්‍යාව. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ නිසා පින්වත් භික්ෂුව දුක්ඛාර්ය සත්‍ය මෙයයි කියා අවබෝධ කිරීමට උත්සාහ ගත යුතුයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මෙයයි කියා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය මෙයයි කියා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මෙයයි කියා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුයි. එතකොට මොකද්ද පහළ වෙන්නේ? විද්‍යාව. ඇයි අවිද්‍යාවනේ ඒක නොදැනීම? භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විද්‍යාව කියනවා. විද්‍යාව කියන්නේ කුමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව
දුක්ඛාරි සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? මහණෙනි මේට විද්‍යාවයයි කියනු ලැබේ. එත්තවතාති විද්‍යාගතෝ හෝති මෙපමණකින්ම විද්‍යාවට පැමිණියේ වේ. ඒතර දැන් මේ ලෝකේ තියෙන විද්‍යාව කියලා වෙනම එකක්. ඒ මොකද්ද? ඒක චතුරාර්ය සත්‍ය නොදැන එහෙනම් ඒක පුතත්ජන විද්‍යාව. එහෙනම් අපිට ලෝකේ තේරුම් ගන්න දෙන විද්‍යාව දෙකක් තියෙන බව. කුමක්ද? ඔව් ආර්ය වූ විද්‍යාවක්, සම්බුද්ධ වූ විද්‍යාවක්, තථාගත විද්‍යාවකුත් තියෙනවා, පුතත්ජන විද්‍යාවකුත් තියෙනවා. එතකොට මේ පුතත්ජන විද්‍යාව කොයිතරම් පුද්ගලයෙක් ඉගෙන ගත්තත්, ඒ පුද්ගලයා කොයිතරම් ඉගෙන ගත්තත් කිසි දවසක ඔහුගේ දුක ඔහුට අවබෝධ වෙන්නේ නැහැ. කවදාවත් ඔහු විඳින දුකට හේතුව ඔහුට වටහා ගන්න ලැබෙන්නේ නැහැ. කවදාවත් ඔහුට ඒ දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. කවදාවත් ඔහුට ඒ දුකින් නිදහස් වෙන මාර්ගයක් සොයා ගන්න ලැබෙන්නේ නැහැ. මක් නිසාද? එතන තිබෙන්නේ අවිද්‍යාව නිසාය. නමුත් යම් කෙනෙක් ආර්ය විද්‍යාව කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය යම් කෙනෙක් ඇති කරගත්තොත්, පුතත්ජන භාවයෙන් නිදහස් වුණොත්, ඒ කෙනා හැබෑම විද්‍යාවට පැමිණුණු කෙනෙක්. එයා හැබෑ ලෙසම තමා විඳින්නේ දුකක් නම් ඒ දුක දකිනවා. ඒ දුකට යම් හේතුකාරක දෙයක් ඇද්දයත් ඒ විදිහටම ඔහු තේරුම් ගන්නවා. මේ දුක නිරුද්ධ වන්නේ යම් අයුරකින්ද එය තේරුම් ගන්නවා. දුක් නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල ඔහු තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඇයි මේ මිනිස්යාට මේක දේශනා කරන්නේ? උන්වහන්සේ මේ කාලයාගේ ඇවෑමෙන් කලින් කලට මේ මිනිස්යාගේ කතා බහ තුලින්, මිනිස්යාගේ විවහාරය තුලින් මේ සත්‍ය ඈත් වෙනවා. මේ සත්‍ය වැහිලා යනවා. මේ සත්‍ය නැත්තටම නැති වෙලා යනවා. ඊට පස්සේ මිනිස්සු දුකින් නිදහස් වෙන්න විවිධාකාර දේවල් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, චත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි අනඤ්ඤතානි. මේ සත්‍යයට කියනවා තත කියලා. තත කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ අයුරින්ම තියෙන දේ. අවිතත වෙනස් අයුරකට පත් නොවන දේ. අනඤ්ඤත අන්‍ය වූ ස්වභාවයකට පත් නොවන දේ. මහණෙනි ඒවනාහි මේ දුකත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත්. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ලෝකේ කවුරු නොවේවා මේ දුකයි කියලා දන්නේ නැද්ද? මේ දුකේ හටගැන්ම කියලා දන්නේ නැද්ද? මේ දුක්ඛ නිරෝධය දන්නේ නැද්ද? මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දන්නේ නැද්ද? ඔවුන් ලෝකේ ශ්‍රමණියෝ නොවේ. ඔවුන් ලෝකේ බ්‍රාහ්මණයෝ නොවේ. ඔවුන් ලෝකේ ශ්‍රේෂ්ඨත්වයටපත් නොවේති. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් එහෙම වෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ගැන තේරුම් ගන්න අයයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි යෙහි කීච බික්කවේ අනුකම්පෙය්‍යාත. මහණෙනි ඔබ කාට හරි අනුකම්පාව තියෙනවා නම්, කවුරුන් ගැන හෝ අනුකම්පාව තියෙනවා නම්, සෝතබ්බම් මඤ්ඤේයුම් ඔවුනුත් හිතනවා නම් ඔබ කියන දේ ඇසිය යුතුයි කියලා. මිත්තාවා, අමච්චාවා, ඥාතිවා, සාලෝහිතාවා. මිත්‍රයන් වෙන්න පුළුවන්, යාළුවන් වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, ලේ ඥාති වෙන්න පුළුවන්. තේවෝ භික්ඛවේ චතුන්නං අරි සත්‍යානං යථා භූතං අபிසමාය සමාදපේතබ්බා නිවේසීතබ්බා පතිට්ඨාපේතබ්බා. මහණෙනි එයාලට කියලා දෙන්න මේ චතුරාර්ය සත්‍යයි සමාදන් කරවන්න. මේක තමයි සත්‍යය. ඒක අවබෝධ කරවන්න, උනන්දු කරවන්න, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිහිටවන්න. ඒක තමයි කියනවා ඒ අය කරේ තියෙන අනුකම්පාව. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ගැන අනුකම්පා කළ යුතුයි? අනුකම්පාවෙන් ඇයි මේ චතුරාර්ය සත්‍ය කියා දෙන්න කියලා වදාරන්නේ?
ඔව් මිනිස්යා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තුළ විශාල දුකකින් නිදහස් වෙනවා. ඒක හිතන්න බැරි තරම් දුකකින් මිනිස්යා නිදහස් වෙනවා. කොහොමද නිදහස් වෙන්නේ? මේ බලන්න නිදහස් වෙන අයුරු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මහ මෝද වේලිලා යනවා. වේලිලා ගිහිල්ලා මහ මෝදේ ඉතුරු වෙනවා බින්දු දෙක තුනක්. වතුර බින්දු දෙක තුනක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අහනවා මහණෙනි මහ බෝධියේ සිඳී ගිය ජලයේද වැඩි ඉතුරු ජලයේද? කියන භාග්‍යතුන් වහන්සේ මහ මෝදේ යම් මහත් දීකඳක් තිබුණාද ඒ සියලුම දීකඳ සිඳී ගියා. ඒ සිඳී ගිය දීකඳමයි මහත්. භාග්‍යතුන් වහන්සේ දෙතුන් බිඳක් ඉතුරු වුණාද මේ ඊට ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරයිද ඔහු සිඳන ලද්දා වූ දුක මහා සයුර වගේය. ඔහුට ඉතිරි වී ඇති දුක මහා සයුරේ ඉතිරි වූ දිය බිඳු වැනිය. බලන්න පුදුම උපමාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනවා පින්වත් මහණෙනි පුරුෂයෙක් මහා සාගරයට ඇඟිල්ල දමා දී බිඳු දෙකක් ඉවත් කරයි. මහණෙනි ඔබ කුමක්ද සිතන්නේ? ඒ ඉවත් කරන දී බිඳු දෙක වේද මහා සාගරයේ යම් ජල බිඳු වේද කුමක්ද වැඩි? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මහා සාගර ජලයයි වැඩි. මේ ඉවත් කරන ලද්ද ඊ타ත්ම ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ වගේ තමයි සසදා ගන්න බැරි තරම්ම දුක චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනා ප්‍රහාණය කරනවා. ඒක කොටස මේ පමණ ප්‍රමාණයක දුකක් අවසන් වුණා කියලාවත් කියන්න බෑ කියනවා. ඒ තරම්ම දුකක් එයා අවසන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මහ පොළොව නැති වෙනවා. හැබැයි මහ පොළොව වෙනුවට ඉතුරු වෙලා තියෙනවා පුංචි වෙරළු ගෙඩි 7ක් වගේ පස් කැට 7ක්. මහණෙනි අර නැති වූ පොළොවත් එක්ක අර චූටි වෙරළු ගෙඩි තරමේ පස් කැට 7 සංසන්දනය කරද්දී නැති වූ පොළොව විශාලත්වයක පමණද කියලා. භාග්‍යතුන් වහන්සේ කිසි දවසක අර වෙරළු ගෙඩි 7 ප්‍රමාණය වගේ කොපමණද කියලා කියන්න බෑ කියනවා. මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනා නිදහස් වන්නා වූ දුක මහ පොළොව වැනි දුකකි. ඇයි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනා කරන්නේ? දැන් මම ඔබට පෙන්වන්නේ සමුද්ද සූත්‍රය, පඨවි සූත්‍රය. මේ වගේ සූත්‍ර දේශනා උන්වහන්සේ වදාළේ ඇයි? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතුවෙන් සත්‍යා විඳින්නා වූ දුක ගැනයි. සත්‍ය විඳින්නා වූ දුක ගැනයි. දැන් ඒ කාලේ මේ දුක ගැන කතා කරන එක ලෝකයට අරුමයක් නෙවෙයි. ලෝකයේ සියලු දෙනාම මේක තේරුම් ගන්න මහන්සි ගත්තා. ඒ මොකද ඇයි මේ මිනිස්සු මහන්සි ගත්තේ? ඒ කාලේ මිනිසුන්ට තිබුණ ප්‍රඥාව. දුක් විඳීම නෙමෙයි හේතුව. ඒ කාලේ මිනිසුන්ට ප්‍රඥාව තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නේ කවුද? ප්‍රඥාවන්ත අය. දැන් ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් රහතන් වහන්සේලාගේ විස්තර. අපි ගත්තොත් තේරි ගාථා. ඒ රහතන් වහන්සේලාගේ විස්තර වල තියෙනවා මා විසින් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරන ලද්දේය. විද්‍යා තුනක්. මොනවද මේ ත්‍රිවිද්‍යාව කිව්වේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය. දැන් මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන්ගේ දුක ගැන සම්පූර්ණ චිත්‍රය ගන්න පුළුවන්. ඒ පෙරවිසු කඳපිලිවෙල දන්න අනුවන තමන් කල්ප ගණන් මේ සංසාරේ සත්‍ය වෙලා හිටපුවා, පිරිත වෙලා හිටපුවා, නිරේ ගියපු ඒවා දුක් දුම්නස් ගැන සම්පූර්ණ අවබෝධය. ඒක විද්‍යාව. එතකොට මේ විද්‍යාව තුළ එයාට දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන්න රුකුලක් නැද්ද? රුකුලක් තියෙනවා. තමන් ගැන තේරුණත් තමන්ට අන් අය කෙරෙහි අවිද්‍යාව තියෙන්න පුළුවන්. කොහොමද මේ මම දුක් විඳට අනිත් අය සැප විඳිනවා ඇති. එතකොට චුතූපපාත ඥානෙ පහළ වෙච්ච කෙනාට දෙවෙනි විද්‍යාව පහළ වෙච්ච කෙනා දන්නවා ඒ අය කර්මානුරූපව තමා පැමිණේ යම් ගමනක්ද ඒ බඳුම ගමනක තමයි අන් අයත් යන්නේ.
එතකොට තේරුම් යනවා මේ කර්මානුරූපව උපදිනවා කර්මානුරූප චුති වෙනවා. මේක දකිද්දී මේ ලෝකයේ කිසිවෙක් ස්ථිරසාර සැපයක රැඳී ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඔහු තමා කෙරෙහිත් කලකිරෙනවා. අසවල් අය වගේ වෙන්න ආසයි, අසවල් අයගේ වෙන්න ආසයි කියලා හැඟීමක් තියෙනවනේ. ඒ කෙරෙහිත් කලකිරෙනවා. ඇයි කොහේ ගියත් දුකමනේ. ආන් ඒකේ නා මොකද වෙන්නේ? මේ ලෝකයට බැඳී තිබෙන යම් කාම ආසාවක් ඇද්ද? භව ආසාවක් ඇද්ද? අවිද්‍යා ආශ්‍රවයක් ඇද්ද? මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරන ආස්වාක්‍ය ඥානය ලැබෙනවා. බලන්නේ ඒ රහතන් වහන්සේලාගේ නැත්නම් ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ තුල ඉස්මතු වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට අපිට මේකෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේ මේ සාමාන්‍ය මිනිසයාට තේරුම් ගන්න වර්තමානයේ සාමාන්‍ය මිනිසයාට තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ මේ මිනිසයාගේ තියෙන මාන්න නිසාමයි. මොකද පුතඥ විද්‍යාවෙන් අන්ධ වෙලා. දැන් අවිද්‍යාවෙන් අන්ධ වුණාම දැන් අවිද්‍යාව කියන එක තියෙන බව තේරුණාට වඩා දරුණු නැද්ද? අවිද්‍යාව කියන එක Tamanට තියෙනවා කියලා තේරුම් ගැනීම තුළ විද්‍යාව පහළ කරගන්න ඉඩකඩක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ අවිද්‍යාවම විද්‍යාව කියලා හිතාගත්තොත් එයාට කියන අවිද්‍යාවෙන් අන්ධ වෙනවා කියලා. අවිද්‍යාවෙන් අන්ධ වුණාට පස්සේ කිසිම ආකාරයකට මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමට උට අවස්ථාව නැතු යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා බලන්න. උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ මේක දේශනා කරන මේ ලෝක සියලු සත්‍යයන් පිළිබඳව. උන්වහන්සේ මේක පෙන්වනවා මහණෙනි යම්කිසි කෙනෙක් යම්කිසි මිනිසෙක් මිනිස් ලෝකයෙන් චුත වෙයිද? නැවත මිනිසුන් අතර උපදීද? ඔවුන් ඊ타ත්ම ස්වල්ප දෙනෙකි. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුත වෙලා නිරේ උපදිති. අපිට තේරෙන්නේ නැහැ මිනිස්සු නිරේ ගිහිල්ලා උපදිනවනේ. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුතව තිරිසන් ලෝකයේ උපදිති. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුතව പ്രേත ලෝකයේ උපදිති. බොහෝ පිරිසක් මිනිස් ලොවින් චුතව අසුර ලෝකයේ උපදිති. ඊටාම අල්ප පිරිසක් මිනිස් ලොවින් චුතව දෙවියන් අතරට යති. නමුත් බුද්ධ කාලේ තමයි ටිකක් හරි දෙවියන් අතරට යන පිරිස වැඩි. එක්තරා අවස්ථාවක සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේට දේශනා කළ ශ්‍රාවණී භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින කාලෙදී ගෞතම බුද්ධ ශාසනය බබලන කාලෙදී දෙව් පිරිස වැඩි වෙනවා. වඩ්ඩෙන්ති දිබ්බාකාය. දිව්‍ය පිරිස වැඩි වෙනවා. අසුර පිරිස හීන වෙනවා. හායන්ති අසුරාකාය. අසුර පිරිස හීන වෙනවා. නමුත් ස්වාමීනි ශාසන අන්තර්දානය වුණාම වඩ්ඩෙන්ති අසුරාකාය. අසුර පිරිස වැඩි වෙනවා. ඔව් හායන්ති දිබ්බාකාය. දිව්‍ය පිරිස අඩු වෙලා යනවා. දැන් එහෙමනම් බලන්න ලෝකේ දිව්‍ය පිරිස බිහි වෙන්නේ මොකෙන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා ඥානවන්තය පින් කර ගැනීමෙන් ඥානවන්තය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමයි දෙවියන් අතර පිරිස වැඩි වෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ලෝකේ සැඟවී ගියාම පින්දහම් කරගන්න අවස්ථාව නැතු යනවා. ඇයි? කළොත් කරන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගෙනමයි. යම් කිසි දෙයක්. ඊට පස්සේ එක්ක තරගයකට එක්ක තමන්ගේ නමට මේ වගේ ඊළඟ තමන්ට වඩා ඉහළින් තව කෙනෙක් පිනක් කරයි කියලා ඒක වළක්වනවා. එහෙම නෙමෙයි චතුරාර්ය සත්‍ය දන්නේ නැති ලෝකේ යමක් කරන්නේ. ඊට පස්සේ තව කෙනෙක් යමක් කරන්න හැදුවොත් මේ මට ඉහළින් යනවා කියලා ඒකට වළකපනවා. ඉතින් මේ වගේ අර පිනක් කරගන්න ගිහිල්ලා බොහෝ අකුසලුත් රැස් කරගන්නවා චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකේ. චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් විතරයි අනුන්ගේ පින ගැන සතුටු වෙන්නේ. ඒක අනුමෝදන් වෙන්නේ. ඒක අනුමෝදන් වෙන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය නොවැසී ගියාම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන් අතර යමෙක් චුත වේද ඒ චුතවන්නා වූ අය නැවත දෙවියන් වෙලා උපදිත්නම් ඔහු ඊ타මාත්ම ස්වල්පයකි. ඔවුන්ගෙන් යමෙක් මිනිසුන් අතරට එත්නම් ඔවුන්ද ස්වල්පයකි. බොහෝ දෙවිවරු මරණින් මතු නිරේ උපදිති. බොහෝ දෙවිවරු මරණින් මතු තිරිසන් අපායේ උපදිති.
බොහෝ දෙවිවරු මරණින් මතු പ്രേත ලෝකයේ උපදිති. දැන් මේ වගේ දැන් ඊටාම ස්වල්ප දෙනෙක් මිනිස් ලෝකෙට එනවා. ඊටාම ස්වල්ප දෙනෙක් දිව්‍ය ලෝකෙට යනවා. ඊටාම ස්වල්ප දෙනෙක් මිනිස් ලෝකෙන් චුත වෙලා නැවත මිනිස් වෙනවා. ඊටාම ස්වල්ප දෙනෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙලා නැවත දෙවියන් වෙනවා. නමුත් බොහෝ මිනිසුන් සතර අපාගත වෙනවා. බොහෝ දෙවිවරු සතර අපාගත වෙනවා. එහෙනම් වැඩිපුරම ලෝකේ සත්‍යයන් ඉන්නේ කොහෙද? සතර අපායෙමයි. නැවත උපදින්නේ සතර අපායෙමයි. එතකොට මේ වගේ සතර අපායට වැටි යන ස්වභාවයෙන් යුතු කෙනා මිනිස් ලෝකෙට එනවා. ඒ මිනිස් ලෝකෙට ආවට පස්සේ ඔහුට ඇහෙනවා නම් අර චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ ඔහු ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අර සතර අපායට වැටෙන ස්වභාවය ඔහු තුලින් නැති වී යනවා. එතකොට ඔහු සුරක්ෂිත භාවයටපත් වෙනවා. සතර අපායෙන් වැටෙන ස්වභාවය ඔහු තුල නැති වී ගිය ගමන් ඔහු ක්ෂය කරන ලද්දා වූ දුක මහා සාගරය වගේ. ඔහුට විඳින්න තිබෙන දුක සාගරයෙන් නගාගත් දිය බින්දක් දෙකක් වගේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වා දෙන්නේ කොයි තරම්ම භයානක සංසාර ගමනකද මේ සත්වයා මේ යන්නේ. එතකොට මේකේ ඔහුට ගැලවීමක් පේන තෙක් මානිකවත් ඔහුට ගැලවීමක් පේන තෙක් මානිකවත් නැහැ. නමුත් ඔහුට වැටහෙන්නේ නැහැ මේක. අයි වැටහෙන්නේ නැත්තේ. ඔහු දුක්ඛාරි සත්‍ය අසා නැහැ. දුක්ඛ සමුදය අසා නැහැ. දුක්ඛ නිරෝධය අසා නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආරි සත්‍ය අහලා නැහැ. නමුත් ඔහු මේවා ඇහුවත් ඔහු ප්‍රඥාවන්ත නැත්තම් ඔහු ඒ ගැන සිත යොමු කරන්නේ නැහැ. ඔහු ප්‍රඥාවන්ත වුණොත් පමණයි ඒ ගැන සිත යොමු කරන්නේ. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කරුණාව දකින්න තියෙන උතනයි. අපි නිතර කියනවා උන්වහන්සේට මහා කාරුණිකයි. නමුත් කවුරු හෝ ඇහුවොත් ඔබෙන් ඇයි ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේට ඔබ මහා කාරුණික කියන්නේ? එතකොට ඔබට දෙන්න උත්තරයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැත්තම්. මහා කාරුණික කියන්නේ ඇයි? දැන් උන්වහන්සේ මහා කාරුණික කියන්නේ මේ කරුණ නිසා. සත්‍යම දුකටපත් වී සිටින හේතු උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකේ සත්වයන් අතර ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නම් ඔවුන් ස්වල්ප දෙනෙකි. ප්‍රාණඝාතයේම කරන අය බොහෝය. පසුගිය දවස්වල අපි හදිසියෙ ගියා මේ පොඩි ගමන ගියපු වෙලාවේ වෙරළ බඩ. ඇවිදගෙන යද්දි වෙරළේ දැලක් ඇදගෙන ආවා. එතකොට මේ පොඩි ළමයි බබාලා වඩාගත්තු අම්මලා මේ කොහොම දුවගෙන ගිහිල්ලා සිනහා වෙවි බලාගෙන සිටින වර සතුන් මැරෙන හැටි. එතකොට බලන්න. එතකොට මට මතක් වුණේ මේ ලෝකේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නෝ ස්වල්පයකි ප්‍රාණඝාතය කරන්නෝම බොහෝය. සොරකමින් වැළකී සිටින්නෝ ස්වල්පයකි සොරකම් කරන්නෝම බොහෝය. කාමේ වර්ධවා හැසිරෙන්නෝ බොහෝය. කාමේ වර්ධවා හැසිරීමෙන් වැළකී සිටින්නෝ ස්වල්පයකි. බොරු කියන්නෝම බොහෝ වේති. බොරු නොකියන්නෝ ස්වල්පයකි. කේලාම් කියන්නෝම බොහෝය. කේලාම් නොකියන්නෝ ස්වල්පයකි. මේවා සත්‍යද අසත්‍යද? දැන් බලන්න මේ වගේ දස අකුසල කර්මයන් නීනන්න නිරන්තරයෙන්ම මේ බහුල වශයෙන් සත්‍ය යොමු වෙලා සිටින්නේ. ඔව් චතුරාර්ය සත්‍යත් අවබෝධ කරලා නැත්නම් ඔහු සිටින්නේ අවිද්‍යාව තුල නම් ඔහුගේ කර්මය හැදෙන්නේ නැද්ද? ඔහුගේ කර්මය සකස් වෙන්නේ නැද්ද සතර අපාය පිණිස? යලි සතර අපායට මේ ඔහුගේ කර්මය සකස් වෙන්නේ. යලි සතර අපායට සකස් වෙන කර්මය නිසා ඔහුට බේරෙන්න තියෙන අවස්ථාවල් ඉතාමත්ම අඩුයි. ඔහුට බේරෙන්න අවස්ථාවල් වලට වඩා තියෙන්නේ ඔහු විපතට පත් වෙන අවස්ථාවමයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේ හරි අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ උන්වහන්සේ කොයිතරම් වගකීමකින්ද මේ දේශනාවල් පෙන්වා දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කෙනෙක් කල්පනා කිරීම, කෙනෙක් යොමු වීම, කෙනෙක් ඒ ගැන සිටීම උන්වහන්සේ මෙහෙමයි පෙන්වා දෙන්නේ. මහණෙනි
යම් අරුණෝදයක් ඇද්ද? අරුණ උදා වීමක් ඇද්ද? මේ හිරු නැගින්න බවට නිමිත්තයි. ඒ කියන්නේ හිරු නැගෙන්නේ ඉස්සර වෙලා ආකහේ ලාපාට සුදු එළියක් තියෙනවා. එතකොට අන් පැත්තේ අඳුරි මේ පැත්තේ සුදු එළියක් එනවා ලාපාට. එතකොට ඒකේ තේරුම මොකද්ද? ඕන්න දැන් හිර පායන්න ළඟයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ තමයි යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? සම්මා දිට්ඨිය ඇතිවීමක් ඇද්ද? ඒ ඔහුගේ ජීවිතේ අරුණ උදා වීමයි. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ සඳුත් නැත්තම් ඉරුත් නැත්තම් ඒකාකල්ම මහා එළියක් පහළවන්නේ. දැන් අපිට මේ කොච්චර මේ එළි අපි රාත්‍රී කාලේ දැල්ලුවත් සූර්යා ලෝකයට සමානද? මුළු ලෝකෙම එකතු වෙලා එළිය දැම්මත් සූර්යා ලෝකයට සමාන එළියක් දාන්න බෑ. චන්ද්‍රා ලෝකයට සමාන එළියක් දාන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ විට පවතින්නේ බලවත්ම ඝනාන්ධකාරයයි. ඒකල්හි දවල් රාත්‍රී දින සති මාස වර්ෂ කිසිවක් නෑ. ඝනාන්ධකාරයමයි තියෙන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි යම්තා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ නූපදීද ඒ තාක්කල්ම ලෝකේ තියෙන්නේ බලවත් ඝනාන්ධකාරයකි. දැන් එතකොට මේ ශාසනේ නැති වේගෙන යන එකට මොකද වෙන්නේ ලෝකෙට? ආයිමත් ඝනාන්ධකාරයට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමිය තුල ඒ භූමියේ වාසය කරපුවාම මේ ධර්මයේ විනාශ කළා. ඒ භූමියේ වාසය කරපුවාම ඒක සුන්නත් දූලි කළා. ඒක නැත්තටම නැති කළා. ඒගොල්ලෝ හිතුවා හරි දෙයක නෙවෙයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්ථාපිත කළා බිලි පූජාව. දැන් පසුගිය දවස්වල දැන් දෙකටම බිලි පූජාවල් යනවා මේ දවස්වල ඉන්දියාවේ. හරකුන් සතුන් 250000ක්. ඔව් දහස් ගණන් ලක්ෂ ගණන් බිලි පූජා දැන්. එතකොට මේ හිතන්නේ මොකද්ද? මේ තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. දැන් බලන්න මේ ඝනාන්ධකාරේ මේ සත්‍යය වාසය කරන ආකාරය මේ සත්‍යයට වෙන පිළිසරණක් නැහැ. මේ සත්‍යයට තියෙන එකම දේ තමයි මේ ආකාරයට දුකටපත් වෙලා සිටීම. නමුත් ඔහු ඒක දන්නේ නැහැ. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග දිවා වේරණයට යනවා පටිභාන කියන පර්වතයට. යනකොට දැක්කා විශාල ප්‍රපාතයක්. ඒ ප්‍රපාතය දැකලා භික්ෂුන් වහන්සේ නමක් කියනවා භාග්‍යතුන් වහන්සේ මේ විශාල ප්‍රපාතයක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ප්‍රපාතය මොකද්ද? මේක විශාල ප්‍රපාතයක් නෙමෙයි. දැන් අපි ලෝකාන්තය බලන්න ගිහිල්ලා කියනවා මේක තමයි ඒක නෙමෙයි ලෝකාන්තය. ඒක නෙමෙයි ප්‍රපාතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ මීතරා භයානක ප්‍රපාත තියෙනවාද? තියෙනවා මහණෙනි. මීට වඩා අති බිහිසුණු භයානක ප්‍රපාතයක් තියෙනවා. ඒ තමයි කෙනෙක් දුක නම් වූ ආර්ය සත්‍ය දන්නේ නැද්ද? දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය දන්නේ නැද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දන්නේ නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය නොදනිද්ද? ඔව්හු ඉපදීමට හේතු වන කර්ම රැස් කරති. ජරාවටපත් වෙන්න හේතු වෙන කර්ම රැස් කරති. මරණයට හේතු වෙන කර්ම රැස් කරති. කායික මානසික දුක් දුම්නස් විඳීමට හේතු වන කර්ම රැස් කරති. ඒ රැස් කිරීම හේතුවෙන් නැවත නැවත ඔහු ඉපදීම කරාම යති. දැන් බලන්න පින්වත්නි, එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දේ තේරුම් නොගැනීම නිසා නේද මේ සත්‍යයට මේක සිද්ධ වෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ දැන් අපි සූත්‍ර දේශනා රාශියක් මේ කතා කරනවා. ඔබට තේරෙනවා ඇති උන්වහන්සේ ලොකු මහන්සියක් අරන් තියෙනවා. කුමක් පවසන්නද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ තියෙන ලාභය. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මා අවබෝධ කළා දැක තියෙනවා අපායක්, නිරයක්. ඒ නිරේ නම මහා පරිලාහ, මහා දෙවිල්ල, මහා පරිදාහය.
ඒ තමයි මහණෙනි නිරේ උපන්න කෙනාට ඇහැට හොඳ දෙයක් පේන්නේ. පේන්නේම නරක දෙයක්. තමාට දුක සෝකේ උපද්දවන දෙයක්. ඔහුගේ කනට ඇහෙන්නේම අප්‍රිය ආමනාප දෙයක්. ඔහුගේ නාසයට දැනෙන්නේම අප්‍රිය ආමනාප දෙයක්. ඔහුගේ දිවට දැනෙන්නේම අප්‍රිය ආමනාප දෙයක්. ඔහුගේ ශරීරයට ස්පර්ශ වෙන්නේම අප්‍රිය ආමනාප දෙයක්. ඔහුට සිතෙන්නේම අප්‍රිය ආමනාප දෙයක්. කියන මහණෙනි මේක මහා භයානක නිරයක්. එතකොට භික්ෂුන් වහන්සේ නමක් අහගෙන කියන භාග්‍යවතුන් වහන්සේ ඒක නම් හැබෑවක්මයි. ඒ නිරේ ඊ타මත්ම භයානකයි. මේකට වඩා බිහිසුණු වෙනත් නිරයක් නම් තියෙන විදියක් නෑ. මේට වඩා බිහිසුණු දුකක් නම් තියෙන විදියක් නෑ. බුදුරජාණන් වහන්සේ දලන්නේ නැත මහණ. මේට වඩා බිහිසුණු දුකක්, බිහිසුණු පරිලාහය තියෙනවා. ඒ බිහිසුණු පරිලාහය තමයි මේ සත්‍යය. දුක ආර්ය සත්‍ය බව දන්නේ නැහැ. දුක්ඛාර්ය සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපද ආර්ය සත්‍ය දන්නේ නැහැ. මේ නොදන්නා නිසා ඔහු මොකද වෙන්නේ ඔහුට? ඒ නොදන්නා නිසා ඔහු නැවත නැවත උපදින්න හේතු වන දේවල්ම රැස් කර ඉන්නවා. ඉඳලා ඔහු තායමත් හිතෙන්ටත් පරිලාහ නිරේටත් කොතිකුත් වැටෙනවා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයිතරම් මහන්සි ගන්නවද මේ පවසන්න. දවසක් විශාලා මහනුවර ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. විශාලා මහනුවර පිණ්ඩපාතේ වඩිද්දී දැක්ක මේ ලිච්ඡවි කුමාරවරු බොහෝම සියුම් තැන් වලට ඊතලේ විදිනවා. ඊටාම සියුම් සිදුරු වලට ඊතලේ විදිනවා. මේක දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මං විශාලා මහනුවර පිඬුසිඟා වැඩියා. එතකොට භාග්‍යතුන් වහන්සේ මං දැක්ක මේ චූටි සිදුරු වලට හරියටම ඉලක්කයට ලිච්ඡවීන් ඊතලෙන් විදිනවා. භාග්‍යතුන් වහන්සේ මම මේක දැකලා මං හිතුවා මේ ලිච්ඡවි කුමාරවරුන්ට නම් හොඳ පුහුණුවක් ලැබෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණනි ඒකද ලේසි නැත්තම් අස්ලෝමයක් 7කට පළලා තව 4ට පැලු අස්ලෝමයක් සිඳගෙන යන්න විදීමද? භාග්‍යතුන් වහන්සේ ඒක නම් අතිශයින්ම අමාරු වැඩක් කියනවා. මහණෙනි මේ වගේ තමයි කියනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. අතිශයින්ම සියුම් කියනවා. මේ සියුම් කියන්නේ කොහොමද? මේක ප්‍රඥාවෙන් දැක්විය යුතු කියන එකයි. ඒ කියන්නේ මේ සියුම් දෙයක් කල්පනා කරන්න පුළුවන් කොමකින්ද? ප්‍රඥාවෙනුයි. වෙන දෙයකින් නෙමෙයි. මේ ප්‍රඥාව බොහොම තීක්ෂණ විදියට, තියුණු විදියට හසුරවල තමයි එයා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන. නැත්තම් මේ යන්නේ අපි කවුරුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කීකේ දුෂ්ටකම් කර ඉන්නේ කොච්චර ඉන්නවද ලෝකේ? ඊර්ෂ්‍යාකම් කර ඉන්නේ කොච්චර ඉන්නවද? අනුන්ට වලවල් කපන ගිනිගෙඩි දෙන්නේ කොච්චර ඉන්නවද? ඒ නිසා සියුම් විදියට ප්‍රඥාව හසුරවන්න පුළුවන් කෙනා. සියුම් විදියට ප්‍රඥාව හසුරවන්න පුළුවන් කෙනා තමයි මේ චතුරාර්ය සත්‍ය දකින්න, අවබෝධ කරගන්න කල්පනා කරන්නේ. දැන් බලන්න මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීම දුකයි කියලා. අපිට වරින් වර හිතෙනවා කොහොමද හිතෙන්නේ? මේ ඉපදීම නම් දුකයි කියලා හිතෙනවා. නමුත් ඊට පස්සේ හිතෙනවා නමුත් දැන් අපි දුක් විඳට ඊළඟට අපි දැන් පින් කරපු නිසා ඊළඟ ඉපදීමේ දුකක් නැහැ. අපිට එහෙම හිතෙන්න බැරිද? එහෙම හිතෙන්න පුළුවන් නේ. දැන් මේ ජීවිතේ අපි ගත්තොත් අපිට ලෙඩ දුක් හැදෙනවා. ඊට පස්සේ අපිට හිතෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ නම් අපිට මෙහෙම ලෙඩ දුක් හැදෙන එකක් නෑ. එතකොට හැමතිස්සෙම අපට නොපෙනෙන සැපක්, අත් නොවිඳින සැපයක් තියෙනවා කියලා ඉවක් තියෙනවා. මේක හැදිලා තියෙන අවිද්‍යාවෙන්. මොකද බුදුරජාණන් වහන්සේ වදාළා නම් ඉපදීම දුකයි කියලා. ඒක මොන සත්‍යයක්ද? අකාලික සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. ඒක වෙනස් නොවන සත්‍යයක්. ඒක නොවෙනස් වන සත්‍යයක්. මේ සත්‍ය අවබෝධ කරගත්තොත් තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ. දැන් දිනක් භික්ෂුන් වහන්සේලා 39ක්
බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. උන්වහන්සේලා 39ම හොඳට සමාධිය වඩනවා. උන්වහන්සේලා 39ටම පුළුවන් කියා දෙන දේ වේගෙන් පැහැදිලි කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ 39 හොඳ සීල සම්පන්නයි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. සමාධිය වඩමින් සිටිනවා. මේ වාඩි වී සිටින ආසනයේදීම නිකලෙස් වෙන්න මම ධර්මයක් දේශනා කරන්න ඕනි කියලා කියනවා. මහන්නේ බලන්න දැන් ඔබ ආපස්සට. දැන් භික්ෂුන් වහන්සේලාට ඇහෙනවා භාග්‍යවතුන් වහන්සේ කතා කරනවා. කියන මහන්නේ බලන්න ආපස්සට. ඔබ මේ සසරේ මොන ආත්ම භාව ඉපදීම නැමැති දේ නිසා ලබලා තියනවාද? දැන් බලන්න ඔබ සොරුන් වෙලා පහර කෑ අවස්ථා. දැන් අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම බලනවා සොරෙක් නොවෙච්ච කෙනෙක් නෑ. ඊරොස්ස බලනවා ඔබ දැන් මංකොල්ලකාරයන්ගෙන් මරණයටපත් වූ අවස්ථාව බලන්න. දැන් මොනේ භික්ෂුන් වහන්සේලා මංකොල්ලකාරයන්ට හසු නොවෙච්ච කෙනෙක් නෑ. ඌරන් කුකුලන් එළුවන් හරකුන් වෙලා මියගිය අවස්ථාව බලන්න කියනවා. දැන් අර භික්ෂුන් වහන්සේලාට පේනවා කල්ප ගණන් මෙරි ඇවිල්ලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබ මෙතෙක් කල් කර තිබෙන්නේ මහා පොළොව වැඩිමයි. මේ මහා පොළොව උන්වහන්සේ දේශනා කරන්නේ මුළු මහා පොළොවම සොහොනක් කිව්වා. මේ මෙතෙක් කල් ඔබ කර තිබෙන්නේ මහා පොළොව වැඩිමයි. මහණෙනි බලන්න ඔබෙන් ගලා ගිය ලේ එකතු වෙද්දී සාගර ජලයේ තරම් නැත. මේ වගේ පේනකට භික්ෂුන් වහන්සේලා අවබෝධ කළේ කුමක්ද? ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, මරණයටපත් වීමේ දුක. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ බලන්න. ඔබ අතීතයේ දරුවන්ගෙන් වියෝ වීම නිසා, ස්වාමියාගෙන් වියෝ වීම නිසා, ධන ධාන්‍ය වියෝ වීම නිසා ඔබ හැලූ කඳුළු. දැන් මෙයාට ආත්ම භාව ගානක් මේ ස්වාමීන් වහන්සේලාට පේන්න ගත්තා. ඔන්න දැක්ක ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක. මේ වගේ උන්වහන්සේ දේශනා කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපදී හොඳට තේරුණා. කොච්චර තේරුණාද කියනනම් ඒ ආසනිය තුලම නිකලෙසුණා. එහෙනම් නිකලෙසෙන්න හේතුනේ කුමක්ද? දුක්ඛාරි සත්‍ය අවබෝධ වීම. දුක්ඛ සමුදය ප්‍රහාණය වීම. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රගුණ වීම. දැන් වර්තමාන මිනිස්යාට මේ කරා යන්න තියෙන හැකියාව නැත්තේ ඔහු තුල ඉන්ද්‍රිය ධර්ම පිහිටන්නේ නැති එක. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවනේ. මොනවද ඒ? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. කෙනෙකුට මේකෙන් සද්ධා ඉන්ද්‍රියත් එක්ක බැඳුණු එකක් හරි තියෙන්න ඕනේ. එක්ක සද්ධා ඉන්ද්‍රියයි පඤ්ඤා ඉන්ද්‍රියයි. එක්ක සද්ධා ඉන්ද්‍රියයි විරිය ඉන්ද්‍රියයි. එක්ක සද්ධා ඉන්ද්‍රියයි සති ඉන්ද්‍රියයි. සද්ධා ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි. එහෙම තිබුණොත් ඒ කෙනාට අවස්ථාව තියෙනවා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිට ලබා අන් ඉන්ද්‍රියන් වර්ධනය කරගන්න. නමුත් ඔහුට සද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ නැත්තම් එක ඉන්ද්‍රියක්වත් පිහිටන්නේ නැහැ. එතකොට බලන්න මේ වර්තමාන මනුස්සයාට කොයිතරම්ම මේ ධර්ම මාර්ගයට යන්න තියෙන ඉඩකඩ අඩුද? නිකන් උදන් ගැනීමක් නම් තියෙනවා. උදන් ගන්නන්න පුළුවන් නේ. නමුත් උදන් යනුවට බෑ. මේක අනාත්මයිනේ. අනාත්ම. ගෙයක් දොරන්න මම මේක හදනවා, අරක හදනවා, මේක කරනවා කියලා කරන්න පුළුවන්. ඊඩමක් කුඹුරක් වවන නම් අපිට අක්කර 1000ක් වුණත් ගත්තා වවනවා කියලා කරන්න පුළුවන්. බිල්ඩිමක් ගහනවා නම් අපිට පින තියෙනවා නම් ඒක කරන්නත් පුළුවන්. ඒ හැම එකක්ම පුළුවන් ලෞකික දෙයක්. නමුත් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නවා කියන එක ඒක නොපිරිහෙන මනසක් ඕනේ. වැඩෙන ප්‍රඥාවක් ඕනේ. පිහිටන නුවණක් ඕනේ. ඒ ඔක්කොම ලැබෙන්නේ පිරිහෙන ලෝකේ නෙවෙයි. නොපිරිහෙන ලෝකේ. දැන් ඔබ දන්නවා ඉතින් ඉස්සරහට ඉදිරියට තියෙන්නේ පිරිහීගෙන යන ලෝකයක්. නොපිරිහෙන ලෝකයක් නෙමෙයි. ගියක් ගානේ සම්ඩු සරුවල් වැඩි වෙනවා. අවිශ්වාස වැඩි වෙනවා. අධර්ම රාගය වැඩි වෙනවා. විෂම ලෝභය වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. මේ පිරිහීගෙන යන ලෝකයේ තුල තමයි අපි ඉපදිලා ඉන්නේ. එතකොට පිරිහීගෙන යන ලෝකයේ තුල පිරිහුණු මිනිසුන්ගේ බැල්ම වැටුනොත් අපිට අමනුෂ්‍ය බැල්ම හෙළුවට වඩා දරුණු නැද්ද? පාප මිත්‍රයෙකුගේ බැල්ම වැටුනොත්. අමනුෂ්‍යයෙකුගේ බැල්ම දෙහි කපල හරි අයින් කර හැකියි. පාප මිත්‍රයෙකුගේ බැල්ම අයින් කරන්න බෑ. ඔහු පාප මිත්‍රයෙක්ම වෙනවා.
ඉතින් මේ නිසා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අතිශයින්ම දුර්ලභයි. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහගන්න තියෙන්නේ. ඒ ධර්මයේ පුරුදු කරන්න තියෙන්නේ. ඒක අතිශයින්ම දුර්ලභයි. මේ නිසා ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි මහණෙනි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ කෙනා බැරි වෙලාවත් සතර අපායට වැටුණා. මිනිසෙක් වීම ඔහුට ඊතරම් අමාරුයි කියනවා, පහසු දෙයක් කියනවා. කන්න කැස් බෑවෙකුට වේසිදුරෙන් අහස බලන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන සත්වයා ඔන්න අද මෙහෙම මැරුණා. ගිහිල්ලා උපන්න මේ ධර්මයේ ඇහෙන්නේ නැති පළාතක. අපි ගත්තොත් ජම්බුද්වීපේ. අද ඉන්දියාව තුළ කවුරු උපන්නා? මොනතරම් පින් ඇති උපන්නා? පිටක් නැහැ. මොනතරම් පින් ඇති උපන්නත් කරන්න තියෙන අර බමුණු කියන ටික. යාග කරන්න කිව්වහම යාග කරන්න ඕනේ. සතෙක් මරන්න කිව්වහම මරන්න ඕනේ. පූජාවක් තියන්න කිව්වම පූජාවක් තියන්න ඕනේ. මේව මිසක් පේන තික් මානක පිළිසරණක් නැහැ. ඇයි බුදුරජාන් වහන්සේ වදාළන්නේ? ඔබට මතකද මේ අපි ඉගෙන ගත්තා මහණෙනි මේ ලෝකේ ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොට ඇද්ද? ඔව්හු ශ්‍රමණයෝ නොවේති බ්‍රාහ්මණයෝ නොවේති. එහෙමනම් මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකේ හිස් වෙලා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන්නේ කාටද? චතුරාර්ය සත්‍ය අවබෝධ කළ පිරිසටයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ මාගේ ශාසනයේ තමයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ. මාගේ ශාසනයේ තමයි දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ. මාගේ ශාසනයේ තමයි තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ. මාගේ ශාසනයේ තමයි හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ. දැන් බලන්න පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය නොඇසීම නිසා මේ ලෝකයේ ශ්‍රමණය පහළ වෙන්නේ නැහැ. බ්‍රාහ්මණය පහළ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ඉන්දියාව වගේ රටවල් වල හරියට මහන්සි වෙනවා මේකේ නිදහස් වෙන්න. මේ පවතින දුකෙන් නිදහස් වෙන්න හරියට දුක් විඳිනවා. හරියට දුක් දෙනවා. දැන් මම දැක්ක ඔය මේ හිමාලයෙන් දෙද්දි හරියට සාදුරු ඉන්නවා කතා කරන්නේ. මුළු ජීවිතේම කතා කරන්නේ. හිතන මේ කතා කිරීමෙන් පව් රැස් වෙනවා කියලා කතා නොකර ඉන්නවා. ඊළඟට මේ දැන් නිකන් ඉන්නකොට අකුසල් වැඩෙනවනේ. අකුසල් වැඩෙන එකට හිතනවා දැන් මේ සාමාන්‍ය සිතක් පැවතුත් අකුසල් වැඩෙනවා කියලා ගංජා බොනවා. ගංජා බීලා මේ ගඟ දිහා බලාගෙන දැන් හරි කියනවා. දැන් මොකද මෙහෙම වෙන්නේ? දුක්ඛාරය සත්‍යය කියා දෙන්න කෙනෙක් නැහැ. දුක්ඛ සමුදය කියා දෙන්න කෙනෙක් නැහැ. දුක්ඛ නිරෝධය කියා දෙන්න කෙනෙක් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියා දෙන්න කෙනෙක් නැහැ. දැන් අතන යාට ලැබෙන ආස්වාදයක්. ඊට පස්සේ හිතනවා මේ ආස්වාදය නිසා දැන් හරි දැන් මට අකුසල හටගන්නේ නෑ මේ ආස්වාදේ කුසලෙන් උපදින එකක් කියලා. එතකොට ඒ තුලම ඔහු තව තවත් අවිද්‍යාවටම යනවා. පේන තික් මානික චතුරාර්ය සත්‍ය කතාවක් නෑ. එතකොට බලන්න පින්වත්නි මේ අපි චතුරාර්ය සත්‍ය අපි සමහර විට සංසාරේ අහන්නේ නැති. නමුත් ඇහුවත් අපිට ප්‍රඥාව එදා තිබුණේ නැහැ. ඒ ප්‍රඥාව අදත් නැත්තම් ඊළඟ අවස්ථාවටවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ දේ. උන්වහන්සේ දේශනා කළේ ඒකයි අත්ථ දීපා විහෙරත. අත්ථ සරණ අනඤ්‍ය සරණ මහණෙනි තමාව පිහිට කරගන්න. තමාව පිළිසරණ කරගන්න. වෙන තමා හැර වෙන කෙනෙක් තමාට පිහිට වෙනවා කියලා හිතන්න එපා. තමාගේ පිළිසරණ තමාගේ පිහිට තමාමයි. දැන් මේක තේරුම් ගන්න ලේසිද අමාරුද? ගොඩාක් අමාරුයි. අපිට හිතෙන්නේම බාහිර කෙනෙක් තමයි පිහිට වෙන්නේ. බාහිර පිළිසරණක් තමයි තියෙන්නේම කියලා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි තමාගේ පිහිට තමාමයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ධම්මදීපා විහෙරත. ධම්මසරණ අනඤ්‍ය සරණ. ඊළඟට පිහිට කරගන්න කිව්වා ධර්මය. පිළිසරණ කරගන්න කිව්වා ධර්මය. දැන් මේක පුළුවන් ද නුවණ මත කෙනෙකුට කරන්න? බෑ. ඒ අනිවාර්යයෙන්ම මේ කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට පමණයි. ප්‍රඥාවන්ත කෙනෙකුට පමණයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ආශ්‍රය කරගෙන හිතන්න පුළුවන්කම ඇති කරගන්නේ. දැන් බලන්න හිතලා දැන් අපි ඉපදිනවා. ඉපදීම නිසා දුක් විඳිනවා.
දුක් විඳිනකොට අපිට හිතෙන්නේ නැහැ මේ ඉපදීම නිසා විඳිනවා කියලා. අපිට හිතෙන්නේ කොහොමද? මට මේ ඔක්කොම දුක් තියෙන්නේ මැරෙනකන් විතරයි. මලාට පස්සේ මේ ඔක්කොම ඉවරයිනේ. මම මේ බලන් ඉන්නේ කියන එක වෙනකන්. අපිට හිතෙන්නේ මැරුණට පස්සේ ආයෙත් උපදිනවා කියලා. එතකොට බලන්න මේ ඉපදීම කියන එක ඉපදීමේ දුක අවබෝධ කරන කෙනා තමයි මේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්නෙ. ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනකොට අපි හිතන්නේ අනේ මේ මට නම් ජරාවටපත් වී විඳ ඕනේ නෑ. මං කැමති විඳවන්නේ නැතුව මැරෙන්නේ. අපිට එහෙම පැනලා යන්න පුළුවන් කමක් නෑ. රෝග පීඩා වලටපත් වෙනවා. රෝග පීඩා වලටපත් වෙද්දී අපිට පැනලා යන්න පුළුවන් කමක් නෑ. මරණයටපත් වෙනවා. පත් වෙද්දී පැනලා යන්න පුළුවන් කමක් නෑ. අප්‍රියයන් හා අපිට එක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුළු ජීවිත කාලෙම විඳෝ අපිට ඉන්න වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. අපි කැමති, අපි ආදරය කරන, අපට ආදරය කරන අයගෙන් අපට වෙන් වෙන්න වෙනවා. අපට සැප ලබා දෙන දේවල් වලින් අපට වෙන් වෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට දුකක් හට ගන්නවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. අපි කැමති දේවල් තියෙනවා, ඒවා ලැබෙන්නේ නැති වෙනවා. මොනවද කැමති දේ? බුදුරජාණන් වහන්සේ වදාළ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛයි. කැමති යමක් ඇද්දී නොලැබී. මොනවද? අපි කැමති නරක තැනක උපදින්න නැති වෙන්න. නමුත් ඒක ප්‍රාර්ථනාවෙන් ලබන්න බෑ. ඒ කැමති දේ නොලැබීම දුක. අපි කැමති ජරාවටපත් නොවි ඉන්න. ඔව් අපි කැමති දේ ලැබෙන්නේ. අපි කැමති ලෙඩ දුක් නැතුව ඉන්න. ඒ කැමති දේ අපිට නොලැබී යනවා. අපි කැමති මැරෙන්නේ නැතුව ඉන්න. ඒ කැමති දේ නොලැබී යනවා. අපි කැමති අපිට ආදරය කරන අපිට ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් ප්‍රියමනාප දේවල් වලින් වෙන් නොවි ඉන්න. නමුත් මේ කැමති දේ ලැබෙන්නේ නැහැ. එතකොට අපි කැමති අප්‍රියමනාප දේවල් හා එක් නොවි ඉන්න. ඒ කැමති දේ ලැබෙන්නේ නැහැ. අපි කැමති දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් තොරව ඉන්න. නමුත් ඒක අපිට ලැබෙන්නේ නැහැ. මේක තමයි කැමති දේ නොලැබීමේ දුක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ එකක්වත් අපිට ප්‍රාර්ථනා කළා අනේ මෙහෙම වෙන්න එපා, මෙහෙම වෙන්න එපා, මෙහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. දැන් බුද්ධ කාලේ ගත්තත් කොච්චරනම් මේ ධර්මයේ කරා ගියපු අය හිටියද? අනන්ත දුක් විඳ. කොච්චර දුක් විඳපු අය හිටියද නේ? දැන් අපි ගත්තොත් සාමාවතී වගේ අය රජමාලිගාවල වාසය කළත් ධර්මයේ හැසිරුණ අමාරුවෙන් හිත හදාගෙන වීරිය. නමුත් අනන්ත නිന്ദා අපහාස හිරිහැර ඔක්කොම මැද්දේ වෙලා තියෙන්නේ නේ. ඊට පස්සේ මාගන්ධිය එක්තරා අවස්ථාවක සාමාවතී ගැන කියලා කිප්පෙව්වා. කිප්පවල සාමාවතීට ඊතලයකින් විද්දෙව්වා. මාගන්ධිය. සාමාවතීට ඒක වැදුන්නේ. ඊට පස්සේ තමයි මේ මාගන්ධියා කල්පනා කරලා ඒගොල්ලන්ගේ ඥාතීන්ට කියලාම දුරවල් වහලා ගිනි තිබ්බා. ඉතින් නමුත් ඒගොල්ලෝ ඒ සාමාවතී ප්‍රධාන පිරිසට මොකද උනේ? ඒ පිරිස ධර්මයේම හිත පිහිටුවාගෙන මේකෙන් බේරුණා. මේ පස්සෙන් ගැලවුණා. ඒ ගින්නටම තමන්ගේ හිතක් දැම්මනම් තාමත් ඒ ප්‍රශ්නේ පන්න යනවා. ඉතින් මේ නිසා පින්වත්නි බුද්ධ කාලේ පවා දැන් අපි වැඩි ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බලමු. දැන් උන්වහන්සේ පිරිනිවන් පෑවනේ. පිරිනිවන් පානකට උන්වහන්සේ වස්සාන 24ක් ගෙව්වා සවැත් නුවර. කොසල් රජුරු හිටියා. පිරිනිවන් පාන්න ඉස්සර වෙලා කොසල් රජුරු මරුණනේ. ඊට පස්සේ කොසල් රජුරුවන්ගේ අර පුතා තමයි බලෙන් රජකම ගත්තනේ. අරගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී ශාක්‍යයන් සියලු දෙනාම සංහාරයට ලක් වුණා. ශාක්‍ය සංහාරය වුණා. ඊට පස්සේ ශාක්‍ය සංහාරය කළා මේ අචිරවතී ගඟ ළඟට ඇවිල්ලා ඒ පිරිස ඔක්කොම ගඟේ ගහගෙන ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට කුසල රාජධානිය නැහැ. බලන්න මේ ධර්ම මාර්ගයට යාපය කොච්චර විනාශ වලට බඳුන් වුණාද? නොඒක ආකාරයේ කරදර කම්කටොළු වලට බඳුන් වෙවි තමයි මේ ධර්ම මාර්ගේ ප්‍රගුණ කරගෙන ගියේ. ඉතින් මේ සසර ගැන දන්නේ නැත්තම් කෙනෙක් තමන්ට කරදර කම්කටොළු වෙනකොට තමන් කියන්නේ මොකද්ද? අනේ මම තෙරුවන් වඳිනවා. මම සිල් රකින්නවා. මම බණ පොත් බලනවා.
මම ධර්මයේ සිහි කරනවා. ඇයි මට විතරක් මේ වදේ? ඇයි මට විතරක් මේ කරදරේ? ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. හිතන්න එයා පහදින්නේ ධර්මයේ කෙරෙහි නෙමෙයි. එයා සසරේ සැප කියලා හිතන් ඉන්නේ. එයා දුක්ඛාරි සත්‍ය මෙනෙහි කළා නම් එයාට ඒක ඉවසා ගන්න පුළුවන් වෙනවා. මට මේකෙන් නිදහස් වෙන්න නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණේ කියලා. නැත්නම් අපි හිතන්නේ මේ ප්‍රශ්න නැතුව ඉන්න. කරදර නැතුව, හීරිහැර නැතුව, වද වේදන නැතුව ඉන්න අවස්ථාවක් අපි හොයන්නේ. දැන් අපි දැන් තෙරුවන් සරණ ගියා. දැන් අපි සීල් සමාදන් වුණා. අපි දැන් බුදුන් අදිනවා. දැන් අපි ළඟට කරදරෙන්න බෑ වොන්. වැරදිනේ එතකොට. අපි කල්පනා කරන විදිහ වැරදි. ඒ කරදරයකට හිතුවනම් මේක තමයි අපිට මේ තියෙන අවබෝධ නොවීම නිසා සසරේ සැරිසරා යාම නිසා මේ විඳින දේ. එතකොට තමයි යා දුකට හේතුව හොයන්න පෙළඹෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ මේක වෙන හේතුවක් නෑ කිව්වනේ. වෙන හේතුවක් නෑ. දුකට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දුකට හේතුව එයමයි. බුදුරජාණන් වහන්සේ ඒක හොඳට පැහැදිලි කළා. එතකොට අපිට දුකට හේතු හොයාගෙන ගිය හම්බ වෙන්නේ මේක. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නිසා හැදෙන කෙලෙස් එකට එක කිරීම, ඊර්ෂියාව, පාලි ගැනීම, ගුණමකු බව, කෙලෙහි ගුණ දන්නේ නැතිව මේ ඔක්කොම කෙලෙස් හටගන්නේ මේකෙන් නෙවෙයිද? කාම තණ්හා වෙනුයි, භව තණ්හානේ, විභව තණ්හානේ තමයි සියලුම කෙලෙස් හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව ඉතිරි නැතුව ප්‍රහාණය කළොත් යෝ තස්සායව තණ්හාය අශේෂ නැතුව විරාග නොවැල්මින් නිරෝධෝ නිරුද්ධ වීමක් ඇද්ද? ඡාගෝ ආත්තරීමක් ඇද්ද? පටිනිස්සග්ගෝ දුරු කිරීමක් ඇද්ද? මුක්ති ඒ නිදහස් වීමක් ඇද්ද? අනාලයෝ ආලේ රහිත වීමක් ඇද්ද? කුමකින්ද? කාම තණ්හාවෙන්, භව තණ්හා, විභව තණ්හා. එයාගේ දුක ඉවරයි කියනවා. එතකොට අපේ දුක ඉවර වෙන්නේ කවදා හරි එදාට. දැන් අපිට හිතෙනවනේ කවදාද මේක ඉවර වෙන්නේ? එම් සිටිවිලක් එන්නේ නැද්ද? එක වතාවක් හරි ජීවිතේ එනවා ඒ සිටිවිල්ල. මොකද්ද මේ විඳින කරදරේ ඉවර වෙන්නේ කවද්ද? එක වතාවක් හරි එනවා ඥානවන්ත කෙනෙකුට. ඥාන නැති කෙනෙකුට නම් කියන්න බෑ. ඥාන නැති කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නෙමෙයි හිතන්නේ. ඥාන තියෙන කෙනානේ මේක මිදීමක් හොයන්නේ. ඥාන නැති එක්කෙනා මිදීමක් හොයන්නේ. මේකම එයා තැරි ගැහෙනවා. මේකම එයා ඒකෙම කලවම් වෙනවා. ඒකම එයා දුක් විඳිනවා. මං එන්නම් පස්සේ. මං අතාරින්නේ නැහැ. මං එනවා. එහෙම කී ඉන්නයි නැද්ද? ඒ ඥානෙ නැහැ. බුද්ධිය නැහැ. බුද්ධි හීනයි. ඒ ඇයිට කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න වාසනාව නැහැ. ඇයි එයා ලෑස්ති නැහැනේ මේකෙන් නිදහස් වෙන්න. එයා ලෑස්ති මේකේ දුක් විඳ මේකෙම පැටලිලා එයාගේ ඉලක්ක හරිය පටුයි. ඒක කෙනෙකුගෙන් පලි ගන්න, ඒක කෙනෙකුට ඇලුම් කරන්න. ඔය වගේ මොන හරි දෙයක හිර වෙලා ඔහු මේකට පයින්නවා. මොකේද පයින්නේ? ප්‍රපාතෙට. ඒ කෙනාට නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. මේ දේශනා කළේ මේකෙන් ඈතර වීම සොයන කෙනාට. එතකොට ඒ ඈතර වීම සොයන කෙනා දන්නවනම් තුන්වෙනි ආරි සත්‍ය භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ වනාහි දුක්ඛ නිරෝධ ආරි සත්‍යය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය කුමක්ද? මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි චක්කුකරණී. ධම්මස ලබා දෙනවා. ඥානකරණී. ඥාණය ඇති කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. අභිඥාය විශිෂ්ට අවබෝධය ඇති කරලා දෙනවා. සම්බෝධාය ආරි සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා. නිබ්බානාය සංවත්තිති. නිවන පිණිස පවතී. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. මේ නම් සතරවෙනි ආර්ය සත්‍යයයි. කුමක්ද ආර්ය සත්‍යය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨි කිව්වේ දුක පිළිබඳ අවබෝධය. දුක හට ගැනීම පිළිබඳ අවබෝධය. දුක්ඛ නිරෝධය ගැන
අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන අවබෝධය. මේ සම්මා දිට්ඨියයි. සම්මා සංකල්පය කියන්නේ. දැන් මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච එකනා දැන් දුක ගැන දැන් තේරිලානේ. දැන් යාට උනේ මේකෙන් නිදහස් වෙන්න. මෙයාගේ හිතේ තියෙන නික්කම්ම සංකල්පය. කාමයන්ගෙන් නිදහස් වීම දැන් මෙයා හිතනවා. ඊළඟට අව්‍යාපාද දැන් මෙයා ව්‍යාපාද ඇති කරගන්නේ නැහැ. දැන් මෙයාට උනේ නොගැටී ඉන්නයි. අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. දැන් මෙයා හිංසාවට දැන් මෙයා යන්නේ. මෙයාට ඕනේ දැන් මේකෙන් අයින් වෙන්න. ඕන්න ඒ සංකල්ප ඇති වෙනවා. සම්මා සංකල්ප. ඇති වෙනකොට මොකද වෙන්නේ? වචනේ හරියනවා නිකම්ම. මොකද වෙන්නේ? සම්මා වාචා ඇති වෙනවා. බොරු කීමෙන් එයාට පළක් නැහැ. මොනව ගන්නද? කේලම් කියන්නේ ඇයි හේතුව? එයා මේ දුක ගැන දන්නවා. එයා දන්නා මේ දුකට පැමිණලා සත්‍ය විඳෝවිද යන ගමනක් තියෙන්නේ. මේ ගමන තුළ මේ සත්වයන්ට තියෙන සැනසෙල්ල තමයි සමගිය. ඒ නිසා සමගිය නැති වෙන දෙයක් කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ යන්නේ. හිස් වචන කියෝ ඉන්නේ. ඇයි හේතුව? එයා දන්නා මේ හිස් වචන කියෝ ඉඳලා ඇති ඵලය මොකද්ද? දැන් ජීවිතයේ අර්ථය තේරෙනවනේ. ඒ දැන් ආර්ය සත්‍ය වැටහිලානේ. ඒ ආර්ථය තේරෙන එක්කිනා හිතන මොකද්ද මේකේ ආර්ථය? එයා ඒක අතාරිනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත. ඔව් එයා මේ සතුන් අනුන්ට හිංසා කරන, සත්ව ඝාතනය කරන යන්නේ. මොකද එයා දන්නා මේ සසරේ යන සත්‍යයන් නානාත්ම ලිපදිපදී යන ස්වභාවයෙන් තියෙන්නේ. අපිට මේ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න යන්නේ නැහැ. ඔව් වැරදි කාම සේවනයේ දෙන්න යන්නේ නැහැ. එයා සම්මා කම්මන්තෙන් යුක්තයි. සම්මා ආජීවය. එයා රස්සාව කරනවා. හැබැයි මේ රස්සාව තුළ අනුන්ට හිංසා, පීඩා, හොර, වංචා කිසිම දෙයක් නැහැ. දැන් යාට අවශ්‍ය නැහැ ඒක. ඒ ඔක්කොම ඉන්නේ ආරි සත්‍ය අවබෝධයෙන් නැති දික්කනාටයි. සම්මාදිට්ඨිය නැති එක්කෙනා තමයි වේගෙන් ඒවට යන්නේ. ඇයි සම්මාදිට්ඨිය නැති එක්කෙනා අවිද්‍යාවෙන් ඉන්නේ? අවිද්‍යාවෙන් ඉන්න එක්කෙනාට කියනවා දැන් කාලේ ඔව් දැන් කාලේ මේ ඌව හරියන්නේ නැහැ. මේ පන්සිල් දැකලා මේ බිස්නස් කරන්න බෑ. පන්සිල් දැකලා රස්සාවල් කරන්න බෑ. ඌව කොහේ කරන්නද? ඉන්නකම් කාලා බීලා අපි ඉන්න ඕනේ. දැන් එයාට මේ දුක්ඛාර සත්‍ය දන්නේ නැහැ. එයා දන්නේ නැවත තමන්ට මේකට මුහුණ දෙන්න තියෙනවා කියලා. ආන්න පාප මිත්‍ර ආශ්‍රයෙන් එයා අහු වෙනවා. මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා එහෙම කරගන්නේ නැහැ. ඇයි සම්මාදිට්ඨිය ඇති වුණා කියන යාට ඉන්ද්‍රිය ධර්ම වැඩිනවා. යාට සද්ධා ඉන්ද්‍රිය තියෙනවා, පඤ්ඤා ඉන්ද්‍රිය තියෙනවා. එයා ඊතුරු ඉන්ද්‍රිය ටික හරිගස්ස ගනීවි. ඊළඟට සම්මා වායාම. ඔන්න අකුසල් හට ගන්නවා. අකුසල් හටගත්තාම මොකද වෙන්නේ? දැන් මෙයාට අකුසල් හටගත්තාම හට ගන්නවා හිරියුතක්. ඒ කියන්නේ ලැජ්ජා බය හට ගන්නවා මේ අකුසල් ගැන. ඒ ලැජ්ජා බය නිසා මොකද කරන්නේ? මෙයා හිතනවා මේ අකුසල් නම් මට ඒකාන්තයෙන්ම අහිත පිණිස පවතින්නේ. මෙයා මේ අකුසල් ප්‍රහාණය කරන්න වීර්යය ගන්නවා. ඊළඟට තව අකුසල් තියෙනවා හටගත්තු නැති. ඒ අකුසල් අන් අය තුල හට ගන්නවා පේනවා. පේනකොට මෙයා හිතනවා මේ අන් අය තුල මේ භයානක අකුසල් හට ගන්නවා. මා තුල ඒවා හට අරගෙන නැහැ. නමුත් මා තුල ඒවා හට ගන්න පුළුවන්. ආන්න නොහටගත් අකුසල් හට නොගැනීම පිණිස නූපන් අකුසල් නූපද වීම පිණිස ඔහු වීරිය ගන්නවා. ඊළඟට උන්න කුසල් උපදිනවා. කුසල් උපදිනකොට මොකද වෙන්නේ? දැන් මෙයා තුළ තියෙන උපදිච්ච කුසල්. දැන් මේ කුසල් තියෙනකොට දැන් මෙයාට පාප මිත්‍රය හම්බෙන් ආශ්‍රයයට හම්බ වෙනවා. කල්යාණ මිත්‍ර වෙසින් එනවනේ. පාප මිත්‍ර ආශ්‍රයයට මෙයා වැටෙනවා. වැටෙන්නේ මෙයාට තේරෙන්නේ මෙයාගේ කුසල් නැති වෙගෙන එනවා. එතකොට මෙයා එකපාරට බය ඇති කර ගන්නවා, ලැජ්ජා ඇති කර ගන්නවා. අනේ මගේ මේ කුසල් නේද මේ පිරියෙන්නේ මේ පුද්ගලයන්ගේ ඇසුර නිසා. ක්ෂණයෙන් යා මොකද කරන්නේ? පාප මිත්‍රය අතහැරලා වීරිය ඇති කරගෙන අර කුසල් ටික රැක ගන්නවා. නැත්තම් සමහර අය ඉන්නවා දන්නේ නැති එක්කෙනා උපන් කුසල් වෙනසී යනවා. දන්නේ වීරිය උපදවා ගන්න දන්නේ නැහැ. ඇයි? හිරියොතක් ඇති වෙන්නේ. හිරියොතක් හටගන්න එපා. මේ බය ඇති වෙන්න එපා. ඊට පස්සේ Tamanට පේනවා Tamanට වඩා හොඳට සිල් ආරක්ෂා කරගෙන තව අය ඉන්නවා. Tamanට වඩා හොඳට සීය පිටුවාගෙන ඉන්නවා. සමාධිය දියුණු කරගෙන ඉන්නවා. නුවණින් විමසනවා. ප්‍රඥාව තියෙනවා. ඒතකොට Taman බලනවා අනේ මට මෙච්චර බලවත් විදිහට මේවා
නෑනේ. එතකොට Tamanට නූපන් කුසල්. එතකොට මොකද්ද වෙන්නේ? මේ නූපන් කුසල් තමනොත් උපදවා ගන්න ඕනේ කියලා වීරිය ඇති කරගන්නවා, කැමැත්ත ඇති කරගන්නවා. කැමැත්ත ඇති කරගන්නකොට තමයි චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්ණාති, පදහති. සතර ඉර්ධිපාද වැඩෙනවා. ඒ සතර ඉර්ධිපාද වැඩෙන්න ඕතනින්. හිරියොතක් තමයි මේකට මුල. ඊට පස්සේ මොකද වෙන්නේ? යා සිහිය දිනු කරන්න කල්පනා කරනවා මේක කරගන්න නම් සිහිය දිනු කරගන්න ඕනේ. සිහිය කොහොමද දිනු කරන්නේ? ඔව් බලන්න දැන් උපන්න අකුසල් ප්‍රහාණය වීමට, නූපන් අකුසල් නූපද වීමට, උපන් කුසල් වැඩි දියුණුවට, නූපන් කුසල් උපදවා ගැනීමට යම් සිහියක් වමනාද ඒ සිහිය. කොමක්ද? සතර සතිපට්ඨානෙන් විතරමයි මේක කරන්න පුළුවන්. එතකොට සතර සතිපට්ඨානෙ වඩන්න ගන්නවා. වඩන්න ගන්නකොට මොකද වෙන්නේ? පංච නීවරණයෙන් හිත බැහැර වෙලා සමාධිය වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ විදිහට මේ කෙනා හිතනවා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ලෝකේ ජීවිත අවබෝධය පිණිස හේතු වෙන සතරවෙනි ආර්ය සත්‍යය. ඒ වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ කෙරෙහි හිත පහදවා ගත්තොත් ඒ හරි තැනට නෙමෙයි ආ පහදින්නේ. හරි තැනට පහදින්නේ. හරි තැන කියලා හිතාගෙන වැරදි තැන් වලට අපි කොච්චර පහදිනවද? නොයේ දේවල් වලට පහදිනවා හරි තැන කියලා හිතාගෙන. හරි තැන කුම